තවතර දවසක දෙවන හසල නමස්කාර කරන පිණිස අපේ උන්වහන්සේගේ නාමයෙන් රැස්වලා සිටිනවා. ඔබ මොන ස්ථානයක සිටියා අන්තර්ජාලය ඔස්සේ එකතු වෙන හැම කෙනෙක්ම උන්වහන්සේ තුළ ඉතාදරෙන් පිළිගන්නවා. අද දවසේ අපි එක්සත්ව එක්සිත්ව උන්වහන්සේව නමස්කාර කරන්න යන අපි ඉන්න ස්ථානවලින් අපි නැගිටලා අද දවස් අපි උන්වහන්සේට බාර කරලා යාඥා කරන්න යනවා. මම ඉඳනවා සෙල්රිගෙන් අද දවස් බාර කරලා යාඥා කරන්න කියලා. Hallelujah. Sudhirama Swami Prashansa. අතිශයදමාවකන ධ්‍යානනය ඔබවහන්සේට ස්තුති කරනවා. දවස ස්වාමීනි විශේෂ ස්වාමී කාලේ වහන්සේ විශේෂ බාර ස්වාමීනි ඔබවහන්සේ පටන් ගන්න සිට අවසානයේ ධර්ම ස්වාමීනි අප හැම කෙනෙක් තුළ මේ ක්‍රියා කරනව විශේෂ ඔබවහන්සේ විශේෂ මේ මොහොතේ සිද්ධලා ඉන්නවා. ඔබ හැම කෙනෙක් ඔබවහන්සේට බාර කරනවා. ස්වාමීනි ඔබවහන්සේ අපි කෙනෙක්ගේ හඳුනා තුළ ක්‍රියා කරන ධ්‍යානනි එවැනි වහන්සේ මේ නමස්කාර කාර්ය මුලින් වාසන ස්වාමීනි ගාන ගීතිකා වහන්සේට බාරයි. ස්වාමීනි ගීතිකා තුළින් වහන්සේ අපේ කිල්කාවේ හදවතේ ක්‍රියා කරන ස්පර්ශ කරනවා. ස්වාමීනි මෙහෙවනා සහෝදරී බාර කරනවා. ස්වාමීනි ඇගේ හැකියාවෙන් මත බාරෙම දොගේ ශිදාමින වහන්සේ ඇතුළත දවසේ ක්‍රියා කරනවා. ස්වාමීනි ගානක නාපි වාදනය කරන දා වහන්සේ අපේ කෙනෙකුට ආලේප කරමින් දැස් ස්පර්ශ කරනවා. ස්වාමීනි වහන්සේ මේ නමස්කාර බාධාව නැසිලු බාධාව නැසි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පහළදී ස්වාමීනි ඔබ වහන්සේ ආලේපනේ මාගේ වරුදවනවා. ශියාලේ වාක්‍යක ස්වාමීනි දේවචනයේ බාර කරමින් ආශා කරනවා. දවසේ නම් පහළ අසන පිරිස ඔබ වහන්සේ අපේ කෙනෙකුට සිසුදාන කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ වාක්‍යයේ සවන්දී ඔබ වහන්සේ තුන හරියාකාර අපේ ජීවිත ගොඩනගන්නට ඔබ වහන්සේ අපට උපකාර කරන්නේ මම පිළිගන්නවා. ස්වාමීනි දේවචනයේ නාමයෙන් දාසන බාරයි වහන්සේ තුමික දවසේ ක්‍රියා කරමින් ආලේප කරනවා. ස්වාමී නැවත වහන්සේ සියල්ල බාර කරන්නේ නැසි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුරුතම බලවත් නාමයෙන්. ආමේන්. උන්වහන්සේගේ වචනේ කියන කඳු පහව ගියා හෙල්සෙල උනත් උන්වහන්සේගේ වචනේ කිසි කලක පහ වෙන්නේ නැහැ කියලා. දෙන උන්වහන්සේගේ අනාගත පොරොන්දු උන්වහන්සේගේ ඒ රැකවරණය උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේ දීලා තියෙනවා. අපි අදහිල්ලෙන් යුක්ත වේ පොරොන්දු උන්වහන්සේගේ වචනය මතක් කරගනිමින් අපේ ස්තුතිවන්ත හදවතකින් අපේ උන්වහන්සේට මේ වෙලාවේ ගායනා කරන්න යනවා. කඳු පහවන්නේ හෙල්සෙල වෙන්නේ ඔබේ කරුණාව මාගේ පහවී නොයයි
Swami,
අවසාන කාලේ වගේම අමාරු කාලේ මේ කාලේ උන්වහන්සේ තුළ ගමන් කරන්න ලේසිව නැහැ. ඊට අමාරු කාලයක අපේ උන්වහන්සේට නැවත වරක් කෙටි ගීතිකා කිහිපයක් ගායනා කරමින් අපේ උන්වහන්සේට ස්තුති කරන්න යනවා, ප්‍රශංසා කරන්න යනවා. මම උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිට ශක්තිය ධෛර්ය දීලා තියෙනවා. උන්වහන්සේගේ සුවය එසනසීම සමාදානය උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඉතින් අපි මේ සියල්ල ගැන සිහි කරමින් අපි ප්‍රීතියෙන් යුක්තව අපේ උන්වහන්සේට ස්තුති කරමු. Salaaman
ස්තුති වේවා ස්වාමිනේ. ආදරවන්ත දෙවියන් දවසේ සප වහන්සේට අනෙක් වර ස්තුති කරනවා ස්වාමිනේ. පියාණනි අද දවසේ අසන්තන වචන වහන්සේගේ හස්තයට බාර කරනවා. පියාණනි වචන අසන පිණිස අපේ සිත්විලි කල්පනා අපේ හදවත වහන්සේ සූදානම් කළමනව. පියාණනි වචන අපේ ජීවිතවල පළදරන පිණිස එද අපේ ජීවිතේ සර්වපසක් කොටගෙන ස්වාමිනේ බීජයක් ලෙස පැලවෙන්න වහන්සේ සලස්වමනව. දැන් ස්වාමිනේ වචනේ ගේන වහන්සේගේ දාසය බාර කරනවා. වහන්සේගේ දාසය තුළින් වහන්සේ අපට කතා කළමනව. අපේ කැමැත්ත නොවේ ස්වාමිනේ වහන්සේගේ කැමැත්ත වහන්සේගේ සලස්ම වහන්සේ අපේ ජීවිතේ ඉෂ්ට කළමනව. අපි එක්කෙනෙක් මොන ස්ථානයක මේ වෙලාවේ සිටියත් මොන ආකාරයෙන් සිටියත් වහන්සේගේ වචනයට යොමු වෙන්න වහන්සේ අපට උපකාර කළමනව. වහන්සේට මෙමෙ ඉදිරි කොටස සම්පූර්ණයෙන් බාර කරනවා. අප එක්කෙනෙක් වහන්සේගේ දාසයාගේ වචනයද බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි තවත් අලුත් දවසක් ඒ වගේම අලුත් මාසයක පළමුවන ඉරිදා ජීවමාන දේවයන් වහන්සේගේ වචනය රැගෙන අපි ඒ රමුක්කන සභාව විදියට ඔබ වෙතට පැමිණ තිබෙනවා. මේ වෙලාවේදී අපේ රට ඉතාමත් කොරෝනා රෝගය නිසා ඉතාමත් භයානක තත්ත්වයකට මුහුණ පාමින් සිටින අවස්ථාවක මම මේ වචනය ඔබ වෙතට ගෙනෙන්න සූදානම් සිටිනවා. මේ වෙලාවේදී අපි දන්නවා අපේ රටේ විවිධාකාර ප්‍රශ්න වෙනවා. දැන් 20 වෙනි මරණයත් ඊයේ දවසේදී සිදු වුණා කොරෝනා රෝගය නිසා අපේ දේශය තුළ. ඒ වගේම කොරෝනා රෝගීන් සංඛ්‍යාව දවසින් දවස 100 200 ඒ ආකාරයට වැඩි වෙමින් පවතිනවා. මේ වෙලාවේදී ඔබට මොනවාද දැනෙන්නේ? මේ රටේ තුළ වෙන්නා වූ මේ සිදුවීම් එක්ක ඔබ කැළඹිලා සිටිනවද? ඔබ බය වෙලා සිටිනවද? මේක දැන් අපිත් මේකෙන් පීඩා විඳින්නේයි කියලා ඔබ කැළඹීමෙන් සිටිනවද? දෙවියන් වහන්සේ ගැන මේ වෙලාවේදී ඔබට මොනවාද සිතෙන්නේ? අපි දකිනවා 2 පේදුරු පොතේ දෙවැනි පරිච්ඡේදයේ 4 ඉඳන් 8 වෙනි පද වෙනකම් මෙන්න මේ ආකාරයට කියනවා. 2 පේදුරු පොතේ දෙවැනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඉඳන් 8 වෙනි පදයට වෙනකම් අපි ගත්තොත් ඒ ස්ථානයේ මෙන්න මේ ආකාරයට කතා කරන්නේ. මම ඔබට කෙටියෙන් මේක පැහැදිලි කරන්න. ඒ ස්ථානයේ කියනවා දේවදූතයන් දෙවියන් වහන්සේ කොයි ආකාරයකට ක්‍රියා කරන්න කියන දේ කතා කරන්නේ. දේවදූතයන් වැරදි කරා නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරනු ලැබුවා. ඒ වගේම ඊගාව පදේ කතා කරනවා අපි දන්නවා පුරාණ ලෝකේ නෝව ජීවත් වෙන කාලේ මිනිසයන් විවිධාකාර විදිහේ පාපයට අහු වෙලා ඔවුන්ට අවශ්‍ය විදිහට ඔවුන් ජීවත් වුණා. ඔවුන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙද්දී දෙවියන් වහන්සේගේ දඬුවම අපි දන්නවා මහා ජලගර්මක් ආකාරයෙන් ඇවිල්ලා මුළු ලෝකයම විනාශ කරනු ලැබුවා. නමුත් නෝවත් සමග තවත් 7 දෙනෙකු බේරනු ලැබුවා. ඒ මුළු ලෝකයම බේරුනේ නෝවා සමග මිනිසයන් 7 දෙනෙකු පමණයි සහෝදර සහෝදරිය. ඒ වගේම ඊළඟ පදයට ඇති කතා කරනවා සොදොම් ගොමෝරා නුවර දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේට අප්‍රසන්න විදිහේ ජීවිතයක් ගත කරා වූ මිනිසයන් සිටියා. සල්ලාලකමින් ජීවත් වෙච්ච මිනිසයන් සිටියා. මේ අතර ලොත් කියන එකම එක ධර්මිෂ්ඨ මිනිසෙක් සිටියා. මේ මුළු නුවරවල සම්පූර්ණ මේ නුවරවල දෙක සොදොම් ගොමෝරා කියන නුවරවල මුළුමනින් විනාශ වෙලා ගියා. ඒ ධර්මිෂ්ඨ මිනිසයන් දෙවියන් වහන්සේ විසින් බේරනු ලැබුවා.
මම කැමති සහෝදර සහෝදරිය ඔබ මේ වෙලාවේදී ඉන්නව තත්ත්වේ කොයි ආකාරයේද? මේ ඉන්නව වසංගත තත්ත්වයන් එක්ක ඔබ කලබිලා බය වෙලා මොනවාද වෙන්නේ කියලා ඉන්නවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කරේ විශ්වාස කරමින් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨව ජීවත් වෙනවද? අපගේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ එක එක්කෙනාට එක එක හැඳි වලින් බෙදන්න යන්නේ නැහැ. හැමෝටම සාධාරණත්වයෙන් විනිශ්චය කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඒ දේවදූතය වැරදි කරා දේවදූතයන්ගේ ඒ වැරදි කරපු අයට දඬුවම් කළා. ඒ වගේම මුළු ලෝකයේම දඬුවම් කරන වැරදි කරමින් ජීවත් වෙද්දී ධර්මිෂ්ඨ මනුස්සයන් උන්වහන්සේ තුල උන්වහන්සේ ගලවමින් ඒ පාවිච්චි කරමින් යන ආකාරය අපි කතා කරපු දේවල් වල අපි දැක්කා. ඒ නෝවා ඇතුළු 7 දෙනෙක්ගේ පවුල සියලු දෙනාම උන්වහන්සේ ගලවනු ලැබුවා. මේ මොන වසංගතය මුළු ලෝකේ පුරාවට පැතිර ගියා. ඔබ අසලටම ඇවිල්ලා තිබුණා. ජීවමාන දෙවියන් වහන්සේ තුල ඔබ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් සිටිනවා නම් සහෝදරය සහෝදරිය කිසිම දෙයකට ඔබ කැළඹෙන්න අනවශ්‍යයි. මන්ද සර්ව බලධාරියාණන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ ඔබ ගලවන්න ඔබ ආරක්ෂා කරන්න එදා නොවටම ඒ ලොත්තම ඔබ මුදවන පිණිස ඔබ ගලවන පිණිස උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. මම හිතනවා ඔබ ඉන්න ස්ථානයේ සිට ආමෙන් කීමේ හැකියාව ඔබ සියලු දෙනාට මේ වෙලාවේදී තිබෙනවා. දැන් මෙහෙම කියනකොට මගේ සහෝදරය සහෝදරිය ගොඩක් අයට හිතෙයි මේක දැන් දෙන විහිළු කතාවක් කියලා. දෙවියන් වහන්සේ මෙච්චර මෙහෙම වසංගතයක් පැතිරගෙන යන වෙලාවේදී ඇවිල්ලා කට්ටියක්ව විතරක් එහෙම නැත්නම් උන්වහන්සේ විශ්වාස කරන අය විතරක් ගලවනවාද කියලා hina වෙන්න පුළුවන් ලෝකේ මිනිස්සුන්ට. ඒ අපේ නොපෙනෙන්නව සර්ව බලධාරියන් වහන්සේට අපහාස කරන්න උන්වහන්සේගේ මහිමය නැති කරවන්න උන්වහන්සේ අවඥාවෙන් බලන්න බලන් ඉන්න මිනිස්සු රාශියක් ඉන්නවා. අපි දකිනවා ඒ ඔහුගේ මේ අවුරුද්ද ආරම්භයේදී විවිධාකාර මතාන්තර මේ අවුරුද්ද ගැන කිව්වා. මේක ඉතාම සඵලවත් අවුරුද්දක්. මේ අවුරුද්ද ඉතාම ශාස්ත්‍රීය අවුරුද්දක්. මේ රටට දේශයට කිරියෙන් පැණියෙන් ඉතුරෙන්න අවුරුද්දක් විදියට විවිධාකාර මතාන්තර කිව්වා. නමුත් දැන් වේගෙන යනවා වෙමින් පවතිනා දේ මුළු ලොවටම අපේ රටට අපිට පැහැදිලිව අපගේ ස්පනා පිට මේක පෙනෙමින් පවතිනවා. මේවා කියලා මේ වෙලාවට යද්දී නමුත් අපේ ජීවමාන දෙවියන් වහන්සේගේ අපේ විශ්වාසය මනුෂ්‍යයන්ට විහිළුවක තිබෙනවා. අපගේ දෙවියන් වහන්සේට මනුෂ්‍යයන් අපහාස කරමින් අවඥා කරමින් සිටිනවා. ඔවුන් ගැන මේ ආකාරයට 2 පේදුරු පොතේ දෙවැනි පරිච්ඡේදයේ 13 සිට 15ට යනකම් පදවල මේ ආකාරයෙන් කතා කරනවා. 2 පේදුරු පොතේ දෙවැනි පරිච්ඡේදයේ 13 සිට 15 දක්වා. ඔවුහු දවල්ෙහි ක්‍රීඩා ഘോഷාව ප්‍රීතියක් යයි සලකති. ඔවුහු ලපහා කැලැල්ව සිටිති. ඔවුහු නුඹලා සමග මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ഘോഷා පවත්වති. ඔවුහු කාම මිත්‍යාචාරයෙන් පිරුණා වූ පාපෙන් වළකින්නට නුපුළුවන් ඇස් ඇත්තෝය. ඔවුහු අස්තිර ආත්ම පොළඹවන්නෝය. තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය. ශාපය දරුවෝය. ඔවුහු හරි මාර්ගය අත්හැර අයුතුකමේ කුලියට කැමති වූ බෙයෝර්ගේ පුත්‍ර වූ බාලාම්ගේ මාර්ගය අනුව මුලාව ගියෝය. පේනවනේ සහෝදරය සහෝදරි ඔවුන් ප්‍රීති ഘോഷාවක් කරනවා මේ වෙලාවේදී. hina වෙනවා. ඔවුන් මේ කරන ඇදහිල්ල ක්‍රියාවන් ගැන ඉතාමත්ම අවඥා සහගතව බලමින් සිටිනවා. ලෝකේ මිනිස්යන්ට මේ සියලු දේවල් විහිළුවක් හා ප්‍රීතියක් ජොලියක් අපේ භාෂාවෙන් කිව්වොත් ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. නමුත් සහෝදරය සහෝදරිය මේ ස්ථානයේදී මම කතා කරන වචන ගැන ඔබත් කැළඹෙන්න පුළුවන්. මෙතන කතා කරන ඔව් කාමීච්ඡාචාරයෙන් පිරුණා වූ පාපෙන් වළකින්න නුඹුරුවන් ඇස් ඇත්තෝය. ඔව් අස්තිර ආත්මය පොළඹවන්නෝය. තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය. ශාපේ දරුවෝය. දැන් ඔබට හිතලා වෙන්න පුළුවන් ඇයි මේ කාමීච්ඡාචාරය ගැන අපිත් එක්ක පාස්ටර් කතා කරන්නේ කියලා. උන්වහන්සේගේ වචනේ කාමීච්ඡාචාරය කියන දේ මගේ සහෝදරය සහෝදරිය තවත් කාන්තාවක් වෙතරවත් කාන්තාවක් තවත් පුරුෂයෙක් වෙතර ඇදී යාම පමණක්ම නොයි. කාමීච්ඡාචාර විදිහට උන්වහන්සේගේ වචනේ කතා කරනවා
දෙවියන් වහන්සේට අයිති මනාලිය විදිහට ඉන්නව අප සභාව අපි ඊට වඩා දෙවියන් වහන්සේට වඩා තවත් කෙනෙකුට තවත් වස්තුවකට ප්‍රේම කරන්නේ නම් අපි ඒකට ඇදිලා ගිහිල්ලා ඉන්නවනම් එතන උන්වහන්සේට විරුද්ධව අපි කාමීච්ඡාචාරය කරන බවට මගේ සහෝදර සහෝදරේ අපිට මේක තුල කතා කරනවා දෙවියන් වහන්සේ දෙයක් අපි අද කොයි ආකාරයේද සිටින්නේ අපි ගාව තිබෙන රැකියාවට අපි ගාව තිබෙන වස්තුවට අපි ගාව තිබෙන වාහනයට අපේ නිවසට ඒව නැත්නම් අපේ දරුවන්ට අපි උන්වහන්සේට වඩා ප්‍රේම කරමින් සිටිනවද උන්වහන්සේට වඩා තනක් දෙමින් සිටිනවද උන්වහන්සේට වඩා ආදරය කරන්නේ අපි ගාව තිබෙන දෙයට නම් අපි අපේ අනාගතයට අපිට තියෙන ආදාය මාර්ගයට නම් අපි ප්‍රේම කරමින් සිටින්නේ අපි ඒකත් එක්කන වැඩි බැඳිලා යන්නේ අපි උන්වහන්සේට විරුද්ධව කාමීච්ඡාචාරය කරමින් සිටිනවා සහෝදරය සහෝදරිය මේ වෙලාවේදී අපිට ගොඩක් වෙලාවට ඉරිදා දවස දෙවියන් වහන්සේට දෙන්න විදිහක් නැහැ. ඇයි අපේ රාජකාරී කටයුතු බහුලව තිබෙනවා. අපිට යාඥාවෙන් උන්වහන්සේ ගාව දැනගහන්න වෙලාවක් නැහැ. ඇයි අපේ අනිකුත් වැඩ කටයුතු, නිවසේ වැඩ කටයුතු එහෙම නැතිනම් අපිට තිබෙන්නව කරන්න යන්නව අපි ආසම දේවල් වලට අපි හිත ඇදලා ගිහිල්ලා තිබෙනවා. එහෙම නැත්නම් ඔබගේ මොබයිල් ෆෝන් එකට වේවා ටීවී එකේ යනවා ප්‍රෝග්‍රෑම් එකට වේවා ඔබ දෙවියන් වහන්සේට වඩා වෙලාවක් ඒ ස්ථානෙට දෙනවා නම් ඒ අදාළ දෙයට දෙනවා නම් ඒ Facebook එකට දෙනවා නම් ඔබ කාමීච්ඡාචාරය කරන්නව කෙනෙක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා YouTube එකේ යන වීඩියෝ එක මත ඔබ රැඳිලා සිටිනවා නම් ඔබ කාමීච්ඡාචාරය කරමින් සිටිනවා දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරමින් සිටිනවා ඒ වගේම සහෝදර සහෝදරිය පාපයෙන් වළකින්න නොපුළුවන් ඇසත්තෝය පාපයෙන් වළකින්න බැරි ඇස් අපගේ ඇස් වලින් අපි මොනවාද බලන්නේ දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මාසු මෙහෙම කියනවා අපි කවදාකවත් වෛශ්‍යාවිකම කරන පරමාර්ථයෙන් යුක්තව අපි කාන්තාව දිහා බලන්නේ නැහැ අපි තවත් පුරුෂයෙකු දිහා බලන්න යන්නේ නැහැ ඇයි අපිට මෙහෙම කියන්නේ කියලා පාපයෙන් වළකින්න නොපුළුවන් ඇසත්තෝය ඔබගේ ඇස් ජීවමාන දෙවියන් වහන්සේ දුන්නේ මොනකට භාවිතා කරන්නද ඔබ උන්වහන්සේගේ කැමැත්ත පිණිස උන්වහන්සේ කැමති උන්වහන්සේ ප්‍රිය වූ දේද ඔබගේ ඇස් වලින් නිරන්තරයෙන් බලමින් සිටින්නේ ඔබ ඇස් වලින් බලන්නා වූ දේ මේ වෙලාවේදී සිහි කරන්න කියලා ඉල්ලනවා ඔබ ගැන පෞද්ගලිකව වෙනම කතා කරන්න යන්නේ නැහැ නමුත් අපිට කියනවා උන්වහන්සේගේ වචනේ පාපෙන් වළකින්න නොපුළුවන් ඇසත්තා වළකින්න බැරුව ඇස වරක්ව ගන්න බැරි තත්ත්වයට පත් වෙන දැස් අප ගාව තිබෙනවද කියන දේ මම කතා කරන්න කැමතියි. ඒ වගේම කියනවා අස්ථිර ආත්මය පොළවන්නා වූ ඔබගේ ආත්මය ස්ථිරව දෙවියන් වහන්සේ මත රඳා පවතිනවද? අපි උන්වහන්සේගේ වචනේ කතා කරනවා ඒ වැලිකොඩේ හදපු නිවසක් ගැන, වෙරළේ හදපු නිවසක් ගැන, පර්වතයේ හදපු නිවසක් ගැන. එහිදී කතා කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේ මත අත්තිවාරම ශක්තිමත් අත්තිවාරමක් දමා තිබෙනා වූ නිවසක් ජීවිතයක් ගැනයි. අද ඔබගේ ආත්මේ ඒ අත්තිවාරම දමා තිබෙන්නේ ජීවමාන දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් කියනවා පර්වතයේ පිටද එහෙම නැතිනම් හෙල්ලෙන අත්තිවාරමක් තුලද අද ජීවමාන දෙවියන් වහන්සේ තුල හෙට තවත් තැනකද එහෙම නැතිනම් මේ වෙලාවේ එක තැනක තවත් වෙලාවක තවත් තැනක ඔබගේ ආත්මය අස්ථිරව පවතිනවාද කියලා දේ උන්වහන්සේ අසුමින් සිටිනවා. ඒ වගේම තණ්හාවට පුරුදු මේ ලෝකේ වස්තුවට නැඹුරු වෙච්ච මොනවා කතා කරත් වචනේ කියනවා තමයි වචනේ අහනවා තමයි වචනේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ ඒ ධර්මිෂ්ඨකමද පළමුව සොයන්න කියලා නමුත් අපි මේ දේ කරන්න ඕනේ කියලා ඔබ ඒ ස්ථානයට ගිහිල්ලාද මෙච්චර ඔබ වචන අහලා උන්වහන්සේගේ තුල පැහැදිලිව මඟ පෙන්නලා කතා කරන හැම දේවදාසෙක් තුලින්ම උන්වහන්සේ අවසාන කාලය ගැන මඟ පෙන්නමින් අවසාන කාලේ අවසාන භාගය අපි ජීවත් වෙනවා කියලා තියෙද්දී ඒ වචන අහලා ඔබ ඊගාව මොහොතේ මොනවාද කරමින් සිටින්නේ ඔබට ඒක අමතක වෙලා ගිහිල්ලා ඔබ ලෝකයේ දේවල් ඔබට අවශ්‍ය ඒ තණ්හාවට පුරුදු සිත අනුව ඔබ වරුමින් සිටිනවාද මේ කියන දේ අනුව
අපි ශාපේ දරුවවට පරිවර්තනය වෙනවා සහෝදරය සහෝදරිය. මේ කතාව කියද්දී මෙන්න මේ ආකාරයට අන්තිමට කතා කරනවා ඔව් හරි මාර්ගය අතහැර අයුතුකමේ කුලියට කැමති වූ කියලා. ඔව් හරි මාර්ගය අතහැර කියලා කියද්දී මට වචනය තුළ තවත් කතාවක් මතක් වෙනවා. අපි දකිනා ලූත්තුමාගේ සුභාරච්චි පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ඉඳන් 32 වෙනි පදයට වෙනකන් කතා කරනවා. අපි හැමෝම දන්නා කතාවක්. ලූත් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳන් 32ට වෙනකන් ඒ ස්ථානයේ කතා කරනවා අපි හැමෝම දන්න අකීකරු පුත්‍රයාගේ උපමාව. මේ කතාව කියද්දී මෙතන කතා කරා 2 පේදුරු පොතේ ඔහු හරි මාර්ගය අතහැර කියලා. අකීකරු පුත්‍රයාගේ කතාව මම ඇයි කතා කරන්න කියලා කිව්වොත් අකීකරු පුත්‍රයා කියන කතාවේදී අපි දන්නවා හැමෝම එක පියෙක් සිටියා. ඒ පියාට පුතාලා දෙදෙනෙක් සිටියා. මේ පුතාලා දෙදෙනාගෙන් එක පුතෙක් බාල පුත්‍රයා ඒ පියා ගාවට ඇවිල්ලා කියනවා මේ පියාත් එක්ක බොහොම හොඳට හිටියා මෙයාලා. හොඳ ජීවිතයක් ගත කරා. පියාගේ නිවසේ පියාත් එක්ක කැම්බේම කමින් පියාගේ තියෙන අවශ්‍යතාවයන් ලැබෙමින් බොහොම සතුටින් ප්‍රීතියෙන් ජීවත් වුණා. එයා මේ ඉද්දී දෙවනි පුත්‍රයා ඇවිල්ලා මේ පියාගෙන් අහනවා පියාණෙනි ඔයාගේ තියෙන දේපලෙන් මට අයිති කොටස මට දෙන්න කියලා. මට අයිති කොටස මට දෙන්න. ඒක කවදා හරි දෙන්න තියෙන දෙන්නේ. ඒක මට දෙන්නයි කියලා. මේ පියා ඒ පුතාට අයිති කොටස දුන්නා. මේ පියා ගාව බොහොම සතුටින් ජීවත් වෙච්ච මේ දරුවා මේ දේපල ඔක්කොම විකුණලා ඒවා සියල්ල මුදල් කරගෙන දැන් වෙන රටකට යන්න යනවා. මගේ සහෝදර සහෝදරිය මේ පුතාගේ දෙවන් වහන්සේගේ දරුවෙක් විදියට එහෙම නැත්නම් මේ පියාගේ පුතෙක් විදියට ඉතාමත් සතුටින් හොඳ ජීවිතයක් ගත කරමින් සිටියා. නමුත් එක තැනකදී ඔහු වෙනස් වෙනවා. ඔහුට වෙනස් වෙලා තමයි මුළුමනින් මේ දේපල අතහැරලා ඒ දේපල අරගෙන ඒවා සියල්ල විකුණලා මුදල් කරගෙන යන්නේ. ඒ ගියාම ඔහුගේ ඇසට පෙනුණා මීට වඩා හොඳ ජීවිතයක් සතුටෙන් ඉන්න ජීවිතයක් මට ගිහිල්ලා ගත කරන්න පුළුවන්. මේ පියාගේ නීති රීති වලට එකඟව ඉන්නවට වඩා නිදහස් වූ ජීවිතයකට වෙනත් රටකට ගිහිල්ලා අලුත් ජීවිතයක් මම ගත කරන්න යනවා. මම තවත් සල්ලි උපයා ගන්න යනවා. දැන් ඔහු පිට වෙලා යන්න යනවා. ඔබට පේනවද පාපෙන් වළකින්න නොපුළුවන් ඇස් ඇත්තා වූ කියලා කතා කරා. ඒ දරුවා ගිහිල්ලා මොනවාද කරේ? වෙනත් රටකට ගිහිල්ලා කාලා බීලා ඒ යහළුවන් එක්ක කාමීච්ඡාචාරයේ යෙදෙමින් විවිධාකාර සල්ලාල කම්වල යෙදෙමින් ඒ සාරි කතා කරන අකලල් ක්‍රියා ක්‍රමෙන් කියලා. වැරදි ක්‍රියාවල් වල යෙදෙමින් තණ්හාවෙන් ඒ මුදල් නාස්ති කරගෙන ඔහු ජීවත් වුණා. මේ දරුවට තේරුන්නේ නැහැ ඒ දරුවා යන්න අවස්ථානේ කොහෙද කියලා. දරුවා හිතුවේ හොඳ දෙයක් කරන්න යනවායි කියලා. නමුත් ඔහුට තිබුණේ අස්ථීර ආත්මයක් සහෝදරය සහෝදරිය. ඒ පියාගාව ඉන්න ස්ථීර සිතක් ඒ දරුවට තිබුණේ නැහැ. ගිහිල්ලා එක එක දේවල් කරා. විවිධාකාර දේවල් කරමින් ඒ තුල සතුට ප්‍රීතිය ඔහු සොයමින් ගියා. හිටිය ස්ථානය ගැන මතකයක් ඔහුට ආවේ නැහැ. මේ ආකාරයට ගිහිල්ලා ඒ වස්තුව වියදම් කරගෙන ඉවර වෙගෙන යන වෙලාවේදී ඔහුට ඒත් හිතුනේ නැහැ මගේ පියාගාව හොඳට හිටියා නේද කියලා. ඒ ගිහිල්ලා ඔහුට අවශ්‍ය දේ අනුව ඔහු තවත් උත්සාහ කරා තවත් තමුන්ගේ ජීවිතය තමුන්ව ගොඩනගා ගන්න. ඒ වෙලාවේ තමයි අපි දන්නවා උරු කොටුවකට ගිහිල්ලා ඌරන් කන කෑම ඌරන් කාලා ඉතුරු වෙච්ච කෑම කාලා ජීවත් වෙන තරට මේ තරුණයා වැටෙනවා. මගේ සහෝදරය සහෝදරිය අද අපත් ඒ දෙවියන් වහන්සේට වඩා වස්තුවට ප්‍රේම කරනවා නම් ඒ පියාගාව හිටපු දරුවා වස්තු අරගෙන ගියා වගේ අපි ඒ පියාට විරුද්ධව යන්නා දරුවෝ අපි පියාණන් වහන්සේට විරුද්ධව අපේ සරසුම් අනුව යන්නා වූ දරුවෝද කියන දේ ඔබට ඉදිරියේ තියන්න මේ වෙලාවේදී මම කැමතියි. දැන් ඔබට කියන්න පුළුවන් අනේ අපි අපේ දෙවියන් වහන්සේගෙන් එහෙම යන්නේ නැහැ නේ කියලා. නමුත් සහෝදර සහෝදරිය පහුගිය කාලේ ඔබ ඉරිදාව කීයා උන්වහන්සේට නියමිත සබත් දවස උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබ ගත කළාද? උන්වහන්සේට දෙන්න ඕනේ වෙලාව ඔබ දුන්නද?
දවසට කීවතාවක් ඔබ උන්වහන්සේ සමග යාඥා කරාද? උන්වහන්සේගේ වචනේ කියවලා ඒක මෙනෙහි කරාද? එහෙම නැතිනම් ඔබගේ කාර්යය ඔබ කරමින් සිටියා නම් ඔබ මේ අකීකරු පුත්‍රයාගේ ස්ථානයට වැටෙමින් සිටිනවා. ඒ වස්තුව ඉල්ලන්නේ පුතාගේ තැනට ඔබත් වැටෙමින් සිටිනවා. ඒ වස්තුව ඉල්ලගෙන ඒ පුතාගේ සලස්මනු ගියා වූ මනුෂ්‍යයන් බවට ඔබත් පරිවර්තනය වෙලා තිබෙනවා. මේ පියාගේ දුවේ දෙවියන් වහන්සේ තුළ ගැලවීම ලබන්නේ අපි කොයි ආකාරයෙන්ද ජීවිතය ගත කරේ, කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ අමුමුකත්වයට ජීවිතය කැප කරලා උන්වහන්සේත් එක්ක ගමනක් යන්න පටන් ගත්තේ. කාලයක් යනකොට ඒක අමතක වෙලා ගිහිල්ලා තමුන්ගේ සලසුම් අනුව තමුන්ට ඒ ස්ථාරණය ගිහිල්ලා දන්නේම නැතුව ඒ තණ්හාවට ඇයිති සිතකින් අපි වෙලිලා ගිහිල්ලා සිටිනවාද? තවත් මුදල් උපයමින් යන්නා වූ ලෝකේ යන්නා රටාව අනුව අපි ගහගෙන ගියමින් සිටිනවාද? ඒ වගේම අපේ ආත්මය අපි කොයි ආකාරයට ජීවමාන දෙවියන් වහන්සේ සමග තියලා තියෙනවද? මගේ සහෝදරය ඔබට පේනවා මේ අකීකරු පුත්‍රයාගේ කතාවේ පැහැදිලිව බහලා බැලුවොත් එහි කතා කරනවා මේ දරුවට කිසි දෙයක් තේරුනේ නැහැ. ඒ දරුවා සතයක්වත් නැතුව අනාථ වෙලා ඒ ඌරු කොටුවට ගිහිල්ලා ඌරන් කන කෑම කාලා පහක්ම තත්තර වැඩිලා ඉන්නකම් ඒ දරුවට මතක් වුණේ නැහැ මගේ පියාගේ නිවසින් ඉන්න සේවකයෝ මට වඩා හොඳට ඉන්නවා නේද කියලා මතක් වුණේ නැහැ. අද යක්ෂය අපේ ඇස් අන්ධ කරලා අපිව ගහගෙන ගෙනියනවා. අපේ ඇස් අන්ධ කරවලා අපි යන්නව සරස්ම අපි යන්නව මාර්ගයක් නොපෙනී දෙවියන් වහන්සේව මතක් වෙන්නේ නැති තැනක අපිව තබා තිබෙනවද? උන්වහන්සේ ගැන මතක් වෙලා නැවත ආයත් ලෝකෙට ගිහිල්ලා ආයත් උන්වහන්සේ ගාවට එන අස්තිර සිතක් ඇතුව අස්තිර ආත්මයක් ඇතුව සිටිනා වූ මනුෂ්‍යයන් බවට අපි පරිවර්තනය වෙලාද? මේ දේ මේ උදෑසන ඔබ සියලු දෙනාගේ අමුකත්වයෙන් යන්න සූදානම්. මන්ද අපි මේ වෙලාවේදී ඒ නාස්තිකාර පුත්‍රයා ගියා වගේ අන්තිම කොනට යනකම් සිටින්න එපා. මන්ද අපේ ඇස් අන්ධ වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ තුල අපගේ ඇස් විවෘත කරගත යුතු ස්ථානයක අද වෙද්දී අපි ජීවත් වෙමින් සිටිනවා. මේ ලෝකේ දේවල් කොයි ආකාරයටද යන්නේ, වසංගත කොයි ආකාරයටද යන්නේ කියන දේ ගැන හිතලා දුක් වෙන්න, තැවෙන්න නොව දෙවියන් වහන්සේගේ කරුණාව අයදමින් ඔබගේ සහෝදර සහෝදරයන්ගේ ආත්මයන් වෙනුවෙන් යාඥාවෙන් මැදිහත්කාරකම් කරන්න ඕනි ස්ථානයක අපි සිටිනවා කියන දේ මම ඔබට කියන්න කැමතියි. ඒ වගේම සහෝදර අපි පොඩ්ඩක් උන්වහන්සේගේ වචනේ තුල තවත් බලමු. 2 පේතුරු පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 සහ 21 පද. 2 පේතුරු පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 සහ 21 පද. මක්නිසාද ස්වාමියෝ ගැලුම්කාරෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම් වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවි වහල් වුණොත් ඔවුන්ගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය. මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු ඔවුන්ට බාර දුන් ශුද්ධ ආඥාවෙන් හැරී යනවට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය. නැවත වාරයක් 20 වෙනි පදය. මක්නිසාද ස්වාමියෝ ගැලුම්කාරෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම් වලින් මිදුණායින් පසු ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි දැනගන්නවා කියන්නේ ලෝකයේ තියෙන පාපය අතහැරිලා දෙවියන් වහන්සේ ගාවට ආවට පස්සේ ඔවුන් නැවත ඒවට පටලවි වහල් වුණොත් එහෙම ගැලවුණාට පසුව ජීවමාන දෙවියන් වහන්සේ පිළිඅරගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව ඉදිරියට පස්සේ නැවත ලෝකයේ දේවල් එක පැටළුණොත් ඔවුන්ගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය. ඔබට පේනවද? අපි ජීවමාන දෙවියන් වහන්සේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලැබුවට පසුව නැවත අපේ පරම ජීවිතයට වහල් වුණොත් ඒකත් එක්ක ආයෙ ගනුදෙනු කරන්න ගියොත් හිටියට වඩා අවසානය විනාශයක් වෙනවා. අවසාන ස්වභාවය නපුරුව තිබෙනවා.
මගේ සහෝදරය මෙතන අපිට තේරෙනවා ඒ පියාගාව හිටපු ඒ පුතා දාලා ගියා විනාශයක් තමයි සිදු වුනේ. දැන් මේ ස්ථානයේදී අපි ජීවමාන දෙවියන් වහන්සේ තුළ ගැලවීම ලබලා නාමික කිතුණු ජීවිතයක් නම් ගත කරන්නේ උන්වහන්සේ විරුද්ධ වෛශ්‍යාකම් කරන ජීවිතයක් නම් ගත කරන්නේ තණ්හාවෙන් පිරුණු ජීවිතයක් නම් ඒ සෙලවෙන ආත්මයක් නම් අප තුළ තිබෙන්නේ අපි ලෝකයේ සමග තවත් ගනුදෙනු කරමින් සිටිනවා. ලෝකයේ තිබුණු පුරුදුත් එක්ක ඒ යක්ෂයාගේ දේවල් එක්ක අපි ගනුදෙනු කරමින් සිටිනවා. මන්ද උන්වහන්සේ වචනේ කියන ලෝකයේ දෙවියා යක්ෂයා ඒ යක්ෂයාගේ දේවල් එක අපි තාම ගනුදෙනු කරමින් සිටිනවා නම් දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා අපේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය ඉතාමත් නපුරු වෙන්න යනවා. මෙහෙමයි උන්වහන්සේ 21 වෙනි පදයේ කියනවා මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු ඔවුන්ට බාර දුන් ශුද්ධ වූ ආඥාවෙන් හැරී යනවට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත. දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ බාර දුන්නා ශුද්ධ වූ ආඥාව කරන්න බැරුව ඒ මාර්ගයෙන් හැරලා යනවට වඩා හොඳයි. මගේ සහෝදරිය උන්වහන්සේගේ මාර්ගය දැන නොගෙන සිටියා නම් මේක වචනේ පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ සිංහලෙන් කතා කරනව තේ අපිට පැහැදිලිව වැටහෙනවා. සහෝදරිය මේ කතා කරන්නේ කිතුණුවන් වන ඔබට මට චමාන දෙවියන් වහන්සේ. ඒ උන්වහන්සේ තුල ගැලවීම ලැබූ දරුවන් විදියට උන්වහන්සේත් එක්ක අපිට හරියට ජීවත් වෙන්න බැරි නම් අස්තිර සිතක් නම් තියෙන්නේ. කාමීච්ඡාචාරයට බරව උන්වහන්සේට විරුද්ධව දේවල් කරන්නව ඒ තණ්හාව අධික වූ පාපයට ලොල්ලු සිතක් නම් තිබෙන්නේ. අපි ශාපේ ධර්මවලට පරිවර්තනය වෙන්න යනවා. ඊට වඩා හොඳයි අපි උන්වහන්සේව අඳුරගෙන නොසිටියා නම්. නමුත් උන්වහන්සේගේ වචනේ කතා කරනවා උන්වහන්සේගේ අත්වලට අස්වීම භයානකයි කියලා. මගේ සහෝදරිය කිතුණුවන් විදියට ඔබ මම ඔය උදාසන වෙද්දී උන්වහන්සේගේ අතට හසු වෙලා අවසానයි. අපිට තිබෙන්නේ එක මාර්ගයයි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරිලා එන්නයි. අද වෙද්දී මේ මුදාසන වෙද්දී ඔබ උන්වහන්සේගේ කොච්චර දුරකද සිටින්නේ, කොච්චර තැන කොයි විදිහේ ස්ථානයකද ඔබ නැවතිලා සිටින්නේ, කොයි ස්ථානයක ඔබ as අන්දව සිටිනවද, කොයි රැල්ලක ඔබ ගසාගෙන යමින් සිටිනවද, ඔබගේ රැකියාව වේවා, ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් මත ඒ තවත් මුදල් රුපියල් වේවා, එහෙම නැත්නම් ඔබ සල්ලි හම්බ කරන්න තව ටිකක් හම්බ කරන්න කියලා වේවා. කොරෝනා හැදිලා රට ලොක්ඩවුන් කරන්න පුළුවන්. ඒ නිසා තවත් ටිකක් මේ වෙලාවේ උපය ගන්න ඕනි. මේකයි තියෙන අවස්ථාව කියලා ඔබ යමින් සිටිනවද? මම ඔබට මතක් කරන්න කැමතියි උන්වහන්සේ කියනවා. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨකමද සොයන්න ඉතිරි සියල්ල උන්වහන්සේ දෙන්න යනවා. ඔබ ඉතිරි සියල්ලට වඩා උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සෙවිය යුතු මනුෂ්‍යයන්ව සිටිනවා මේ උදෑසන. මගේ සහෝදරය උන්වහන්සේ කිව්ව කාරණාවට ඔබ සවන් දිය යුතුයි. මේ වෙලාවේදී ඔබ ඉන්න ස්ථානයේ නැවත හැරිලා ඒ පියාණන් වෙතට පැමිණෙන්න. ජීවමාන දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්න. උන්වහන්සේ බලා සිටිනවා ඒ පියා නාස්තිකාර පුත්‍රයාගේ පියා ඒ දරුවා එන මාර්ගය බලා සිටියා වගේ උන්වහන්සේ ඔබ එන මඟ බලා සිටිනවා. මගේ පුතා කවද එන්නේ කියලා. ඒ දරුවා ආපුවම ඒ පියා මුද්දක් දාලා ඒ අලුත් වස්ත්‍රය පළඳවලා මේ දරුවව ආදරයෙන් පිළිගත්තා. ඒ දරුවා එන්නව මගට දුවගෙන ගිහිල්ලා ඒ දරුවා තුරුල් කරගෙන ඒ දරුවා බාරගත්තා. ඒ පාපේ ස්වභාවයට සමාව දෙන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ අද ඔබත් මමත් උන්වහන්සේ වෙතට හැරලා යනකම් බලා සිටිනවා. ඔබ අබැහි වෙලා ඉන්නා වූ දේ අතරලා උන්වහන්සේ ගාවට එනකම් උන්වහන්සේ බලා සිටිනවා. මේ උදෑසන ඔබ ආදරෙන් බාර ගන්නා වූ පිණිස මේ වෙලාවේදී ඔබ ඉන්නා වූ ස්ථානයේ ඒ වචනේ අහන වෙලාවේදී ඔබ ඔබගේ හදවත ගැන විමසන්න. ඔබ ඉන්නා වූ තැන ගැන ඔබගේ හදවතින් විමසන්න. දෙවියන් වහන්සේට මේ වෙලාවේ ඔබ කතා කරන්න ස්වාමිනී මම නැවත හැරෙන්න සූදානම්. මගේ ජීවිතය මම ඔබට භාර දෙන්න සූදානම්.
ස්වාමිනේ ඔබ වහන්සේත් එක්ක සිටිය කාලේ මට මතකයි මම කොයි ආකාරයෙන්ද සිටියේ. මම ඔබගේ ටිකෙන් දවස් ඈත් කරලා ගියා. දැන් මගේ ජීවිතය මට ගොඩ ගන්න බැරි තරක සිටිනවා. නමුත් ස්වාමිනේ මම නැවත ඔබ වහන්සේට හැරිලා එනවා. පියාණනි මම ආදරයෙන් ඔබ වහන්සේ බාර ගන්න පිණිස ස්වාමිනේ මම කියනවා. ස්වාමිනේ ඔබ වහන්සේගේ වැඩකාරයෙක් විදියට ඔබ වහන්සේගේ දාසයෙක් සේවකයෙක් විදියට ඔබ වහන්සේ මාව බාර ගන්න. ඔබ වහන්සේ මාව පුත්‍රයෙක් විදියට එදා කැදෙව්වා. නමුත් ස්වාමිනේ මම ඒක අතහැරලා දාලා ගියා. ස්වාමිනේ මම අද ඔබ වහන්සේ ගාවට එනවා. ඔබ මාව නැවත බාර අරගෙන ඔබ කැමති දේ මා තුලින් කරන පිණිස මගේ ජීවිතේ මම ඔබට බාර කරනවා කියලා ඔබගේ ජීවිතය මේ උදෑසනදී ඒ වචනේ අහන වෙලාවේ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය බාර කරන්න මම ඔබ සියලු දෙනාම උන්වහන්සේගේ මුඛතේ බාර කරමින් යාචනා කරන්න. ධර්මිෂ්ඨ ප්‍රේමණීය ස්වාමිනී මේ වෙලාවේදී මේ වචනය ඇසුවා ඔබ වහන්සේගේ දරුවන් එකිනෙකා මම ඔබ වහන්සේට බාර කරන ලබනවා. ස්වාමිනේ මේ දරුවන් එකිනෙකා ඔවුන්ගේ ජීවිතයන් ගැන විමසමින් සිටින වෙලාවේදී ශුද්ධාත්මයන් ඔබ වහන්සේගේ දිව්‍ය මඟ පෙන්වීම එක් දරුවෝ මත ලැබුව ගණන් ස්වාමිනේ වහන්සේ ඔවුන් ඉන්න ස්ථානයේ අඳුර ගන්න හැකි වෙන පරිද්දේ ඒ අන්ධකාරයේ දැස් දුරු කරමින් ආලෝකයේ දැස් විවෘත කළ මනව ස්වාමිනේ ආලෝකයේ දැස් විවෘත කළ මනව ඒ ආලෝකයේ දැස් තුළ ඔබ වහන්සේගේ සත්‍යතාවයේ මාර්ගයේ එනම් ඔබ වහන්සේගේ ශුද්ධ නිර්විලේ වචනේ නිවැරදි මාර්ගයේ ජීවිතය ගෙනියන පිණිස ඔවුන් එකිනෙකාට ආශිර්වාදය කරුණාව දුන්නමනම ස්වාමිනේ ඔවුන් එකිනෙකා දැන් ඔවුන්ගේ ජීවිතය ඔබ වහන්සේගේ මුඛත්තේ බාර කරන වෙලාවේදී ස්වාමිනේ ඒ කුම්භකාරේ මැටි ගොඩක් අරගෙන ඒ මැටි ගොඩේ තිබෙනා රළු ඒ ගල් කැට බොරළු පස් ඒ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න වෙන්න ස්වාමිනේ ඔවුන් තුළ තිබෙන අනවශ්‍ය සියලු දේ ඉවත් කරගෙන ඔවුන් ඔබ වහන්සේට අවශ්‍ය විදියට ඔබ වහන්සේ වුණ අමමි ඔබ වහන්සේට අවශ්‍ය කරනා වාචනය බවට ඔවුන් පරිවර්තනය කරන්න කියලා යාඥා කරමින් බාර කරන ලබනවා. ස්වාමීන් මේ තීරණය ගත්තම ඔවුන් ඔබ වහන්සේ වෙතට එන්න බැරුව තිබෙනා බාධාවල් ඔවුන් දකුණට හෝ වමට හරවන්න යන බාධා පරීක්ෂා සියල්ල ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජයගෙන ඉදිරියට ඉහළට ඔබ වහන්සේ දෙස බලාගෙන පැමිණෙන පිණිස ආශිර්වාදයේ කරුණාව ඒ හැම දරුවෙක් මත මේ දවසේදී ඔබ වහන්සේ ලැබුව මනදී මුළුමනින්ම එක් දරුවා මේ දවසේදී ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේගේ පුත්‍රයන් ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශුද්ධ නාමයෙන් ස්වාමීනි. ආමේන්. ඔබ සියලුම දෙනාට ජෙස් පිටේ